අයිබෝවන් මට ඩොක්ටර් අනුරේක නායක පේනවා. වාගීෂා is there. Professor Sumana Siridinage. අයිබෝවන්. අයිබෝවන්. අපි ඇහෙනවද හරියට? මට ඩොක්ටර් ඒකනායක ඇහෙනවා. වාගීෂා ඇහෙනවද? ඇහෙනවා. very good. ප්‍රොෆෙසර් ලියනගේ අයිබෝන් කිව්වොත් ඇති. ඔබතුමාව අන්මියුට් කරගන්න බැරුව ඉන්නේ. ප්‍රොෆෙසර් ලියනගේ අයිබෝන් නියමයි. දැන් ඇහෙනවා. මම අද ඉන්නේ කොළඹ පහ තියෙන OTI කියන ආයතනයේ. OTI කියලා කියන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාව සහ ප්‍රතිපත්තිමය එකඟතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පක්ෂ විසින් බොහෝ පක්ෂ විසින් දායක වෙලා හදාගත්ත ආයතනයක්. ඒකේ ඒ කටයුතු සඳහා එක පැත්තකින් ඒ පක්ෂ අතර සහයෝගීතාව සහ ප්‍රතිපත්තිමය එකඟතාව ඇති කරගන්න අතරම අනික් අතින් ඒගොල්ලන්ට අවශ්‍ය පර්යේෂණ සහ දැනුම නිෂ්පාදනය කිරීමේ කටයුතුවලත් මේ ආයතනය නිරත වෙලා ඉන්නවා. මම ඒ ආයතනය ගැන එතනින් කියන එක සඳහන් කරලා ඉවර වෙලා අපේ අද කාර්යයට පිවිසෙමු. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රධානම අපි මුහුණ දීලා ඉන්න ප්‍රධාන අභියෝගය තමයි COVID-19 අර්බුදය. ඉතින් ඒක ගැන කතා කරන්න ඉතාම ප්‍රවීණ විද්වතුන් කණ්ඩායම අපි ආරාධනා කරා. ඒ අතර අපේ ආරාධනාව ගොඩක් අර අපි ආරාධනා කරා. ආරාධනාව පිළිගන්න විවිධ හේතු නිසා ආරාධනාව පිළිගන්න බැරි අයත් හිටියා. හැබැයි ඒක පිළිගෙන අපිත් එක්ක එකඟ වුණා මහාචාර්ය සුමන්ත්‍ර ලියනගේ, ආචාර්ය අනුරේක නායක සහ ආචාර්ය වගීෂා ගුණසේකර. අපි ඊටාම ගෞරවයෙන් ඔබතුමාලා පිළිගන්නවා ඉස්සෙල්ලා මේ සාකච්ඡාවට. එතකොට ඒ වගේම අපිත් එක්ක මේ සාකච්ඡාවට දැන් සහභාගී වෙලා ඉන්නවා විවිධ තවත් සහභාගී වෙලා ඉන්නවා තව කණ්ඩායමක් මේ Zoom platform එක හරහා, ඒ වගේම Facebook live මේ platform එක හරහා. ඉතින් මේ ඒ නිසා කොහෙන් හරි ඩිස්ටර්බ් වුණා මේ බලන්න වෙයි. ඉතින් ඒ නිසා අපි ආරම්භයක් හැටියට මම කැමති මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියන්න. පසුබිම හැටියට ඉස්සෙල්ලා මේකෙදී මේ කතා කරනකොට අපිට භාෂා දෙකෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් වෙන සිංහලෙනුත් සම්බන්ධීකරණ භාෂාව වෙන ඉංග්‍රීසිනුත් කතා කරන්න දෙමළ භාෂා මේ පරිවර්තන හැකියාවක් අපිට මේ අවස්ථාවේදී නැහැ. මේ වීඩියෝ එක ඔන්ලයින් තියෙන පස්සෙලා අපි ඒක knowledge හරි transfer කරනකොට දෙමළ භාෂාවේ හැකියාවත් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ translations කරන්න. පළවෙනි වටේ තියෙන්නේ මේ ප්‍රධාන වශයෙන් අපි හැමෝටම තමන්ගේ අදහස් දක්වන්න විනාඩි 10ක් 15ක් අතර කාලයක් තුල තමන්ගේ මේ දැන් තියෙන තත්ත්වය අපි දකින්න හැටි මම ඒක පස්සේ පොඩ්ඩක් තව කියන්නම්. ඊළඟට අපි ප්‍රශ්න එකිනෙ මේ විද්වතුන් අතර සාකච්ඡාවක් කිරීමට සහ තුන්වනුව අපි මේ ඔඩියන්ස් එකේ ප්‍රශ්න වලට යමු වෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි COVID-19 අර්බුදය සහ ලංකාවේ ආර්ථිකය ගැන තියෙන මාතෘකාව ගැන කතා කරන්න තීරණය කළේ අපි ගොඩක් විට දකිනවා හෙල්ත් සෞඛ්‍ය අර්බුදයක් ඇති වුණාම ඒකට විශේෂයෙන් අපි ප්‍රතිචාර දක්වන විදිහ අනුව රාජ්‍යයන් හැටියට ආණ්ඩු හැටියට ඒකෙන් ඒක පහසුවෙන්ම ආර්ථික අර්බුදයක් බවටත් ආර්ථික අභියෝග හැටියටත් පරිවර්තනය වෙනවා. ඉතින් ආර්ථික අභියෝගය ඉතා ලෙහෙසියෙන් දේශපාලන අර්බුද බවට පරිවර්තනය වෙනවා. අපි ගමන් මග මීට කලිනුත් දැකලා තිනවා. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ ගොඩනගන්න ගිය දවස්වල ඉඳන් ප්‍රංශ විප්ලවයේ ඉඳන්ම අපි දකින්නේ ඔය වගේ ආර්ථික අර්බුද ඇති වෙලා ඒවා දේශපාලන අර්බුද බවට සමාජ අර්බුද බවට හැරෙන හැටි. ඉතින් ඒ නිසාම අපි ඒ වගේම මීට කලින් පැන්ඩමික් එකක් ගෝලීය මේ වගේ අපි කියන්නේ COVID-19ට වඩා විශාල මට්ටමේ පැන්ඩමික්ස් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ වෑනුත් ඉගෙන ගන්න තියෙන පාඩමක් තමයි මෙහෙම health to economic to political crisis කියන එක transfer වෙලා යන බව.
ඒ නිසා අපි හිතනවා මේක ගැන එක දෘෂ්ටි කෝණකින් විතරක් කතා කිරීම ප්‍රමාණවත් නැති බව. ඒ වගේ මේක ඉතා කෙටි කාල පරාසයක් සම්බන්ධයෙන් පමණක් සලකලා ඒ කියන්නේ මේ මාර්තු මාස මැයි මාස වෙනකම් මොකද වුනේ, එහෙම නැත්නම් මේ අවුරුද්දේ මොකද වුනේ, ඒ වගේ ඉතා කෙටි කාලයකට පමණක් සීමා කරලා කතා කිරීමත් එතරම්ම ප්‍රායෝගික නොවනු ඇති බව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන පුළුවන් තරම් හැකියතාක් කියන්නේ පුළුල් දෘෂ්ටියක් ලැබෙනවා නම් අපේ සාකච්ඡාවට අපි මේ සාකච්ඡා මාලාවක් හැටියට ඉදිරි අවස්ථාවන්දි මේක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි නිකමට සැලකුවොත් දැනට තියෙන තත්ත්වය දැන් ලංකාවේ ආණ්ඩුව හැටියට කියන්නේ මේ ලංකාවේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉතාම නරක මට්ටමක කොහොමද කාලයක් තිස්සේ පැවතුණා. එක අතකින් වර්ධන වේගය ගොඩක් පහළ මට්ටමක තියෙනවා කාලයක් තිස්සේම මේ දැන් අවුරුදු 5ක් විතර තිස්සේ අපිට 100%ක වර්ධන වේගයකට ළඟා කර යන්න බැරි වුණා. අන්තිම අවුරුදු 5කට 103ක විතර 3ක් 4ක් අතර වර්ධන වේගයක් තමයි පවතින්නේ මේ on average. ඊට පස්සේ එක පැත්තකින් එහෙම අර්බුදයක් තියෙනවා. ඒතර මේ වගේ ඒතකොට දැන් මේ ආර්ථිකය කඩාගෙන ආර්ථිකයේ තියෙන මේ සීමා කිරීම නිසා විශාල වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය ආදායම අඩු වෙන එක පැත්තකින්. ඒතකොට ඒක නිසාම විශේෂ ක්‍රියාමාර්ග ගන්න වෙනවා සීමා කරන්න ආනායන. හින්දා අපි ඒ ප්‍රතිඵල දැන් අපි දකිනවා. ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණය සඳහා අපි මේ වෙලාවේ දැක්ක දැන් ඊයේ ජනාධිපතිතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් ඩොලර් මිලියන 1.1ක ණයක් ඉල්ලුවා හදිසි ණයක් හැටියට. ඉතින් මේ කියන්නේ අපේ රටේ ආර්ථික තත්ත්වයේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ එච්චර හොඳ මට්ටමක නැති බව පේනවා. ඒක අපි දන්නවා. ඒ වගේම ලෝක මට්ටමින් ඇතිවෙන මේක ඇත්තට මේක අනිත් පැත්තට මට කියන්න තුනේ ගෝලීය වශයෙන් ඇතිවෙන විශේෂ තත්ත්වයන් තියෙනවා. මේ අවුරුද්දේ ලෝක ආර්ථිකය 3%කින් අඩු වෙයි කියලා සංකෝචනය වෙයි කියලා බලාපොරොත්තු වෙන ආර්ථික විශේෂඥයෝ. ඒකේ ප්‍රතිඵලය මොකක් වේද කියලා කියන්න බෑ. ඉතින් අපි සංසන්දනය කරුවොත් 2008 ආර්ථික අර්බුදය ඇති වුණා ඒක 101ක මේ පසුබෑමක් ආර්ථික ඇති වුණා ඒක රිසෙෂන් එකක් වෙලා ගොඩක් ඉකොනොමි එක ලොකු ඒ කියන්නේ ලොකු ගෝලීය මට්ටමේ පසුබෑමක් ඇති වුණා. මේ වගේ පසුබිමක ලෝක ආර්ථිකය මොන විදිහට හැසිරෙයිද? තාක්ෂණය දැන් අපි දැන් මේ Zoom ටෙක්නොලොජි එක මම 2016 දී පාවිච්චි කරා. ඊට පස්සේ අද තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කියන්නේ සමහර තාක්ෂණයන් තිබුණට ඒවා පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒ වගේම මේ ඒතකොට අපි ප්‍රයොරිටයිස් කරන ප්‍රමුඛතාව ලබා දෙන තාක්ෂණ එක එක අතර වෙනස් වෙනවා. ඒක පැත්තකින් තාක්ෂණයේ වර්ධනය නව දිශාන්ති යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒවා මගින් නව තත්ත්වයන් ඇති කරයි. මේ වගේ පුළුල් පරාසයක් දිහා සලකලා අපි පළවෙනි වටය ඊටාම විවෘතව අදහස් දැක්වීමක් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලගෙන්. අපි මහාචාර්ය සුමන සිල්ලියගෙන් පටන් ගන්න කැමතියි. Can you hear me? Yes, we do. Thank you. Thanks for inviting me for this seminar or webinar. I would like to start with two remarks. One is theoretical, the other one is empirical. First, with the theoretical remark. The theoretical remark is that mainstream economics, most of the dominant kind of economics, assumes or rather posits that market economy automatically move to full employment or near full employment equilibrium if there are no any market imperfections or restraints, particularly imposed by the government. So that was the basic premise on which mainstream economics is based on. This was questioned in the 19th century. This was questioned by a heterodox economist, Karl Marx,
And in the 20th century, this idea was questioned by the second heterodox, most important economist, John Maynard Keynes. So according to this theory, all crises, all the economic crises are caused by exogenous shocks, or rather stochastic shocks. So that was the theoretical premise that we have to question when we are dealing with the COVID-19 crisis. The empirical remark is, actually the present crisis is not caused by COVID-19. Arinder referred to 2006-8 crisis, and after 2006-8 crisis, by say around 2010, the capitalist economy internationally started to recover. And then we experienced, after the Second World War, from 2010 to say 2009. But in 2019, we have witnessed the capitalist economies again moving towards a recession. I mean, the data shows that it's even before COVID-19 that economies started to move to recession by 2019. So these are the kind of two remarks I just want to flag in order to start my presentation. The secondly, I would like to mention there is some kind of consensus among economists what we should do in order to confront or in order to encounter this crisis. I will first refer to the main or the principal elements of this consensus. One is now internationally accepted. Whether it will be implemented or not is a different question, that public health system should be strengthened. Now we have seen even France, Macron emphasized this, and in Spain we have seen all the private hospitals were nationalized. So in that way, everyone accept, even if we go to social media, we can see now everybody is for Cuba, at least for Cuban health system. So that's one consensus that we can see today. The second is the state should play an important role. In fact, IMF, very recent document said that state should take intrusive measures in this crisis situation. So strong government. The third, that money supply and the fiscal deficit, which Harish talked about, should be increased. In other words, more liquidity should be provided by the government. Four, some kind of welfareism is needed. And the fifth, in many countries, we must go back to, at least we must revive our import substitution industry. So these are the kind of consensus which we can see among economists. I participated in a number of this kind of discussion, and this consensus, I think we can see among economists. Okay, with that, I would like now to turn. When we look at the debate, especially newspaper articles and social media, we can identify three genres of economic strategy, particularly in relation to Sri Lanka, but it is not limited to Sri Lanka. The first genre, which we can see coming from mainstream economists, they think this
COVID situation is not a general situation, but it is a special situation, special crisis situation, in that sense, contingency. So they argue, and when we look at this argument, we can see our good friend, the former Deputy Governor of the Central Bank, Mr. W. Wijewardena, and he argued, of course, Central Bank of Sri Lanka is the most helpless institution today because it was forced to move away from its inflation-oriented monetary policy to increasing money supply or kind of increasing liquidity. You can have different names, some quantitative easing and many, many other things. So he said that has to be done because of the compulsion. But he argued it does not mean that we should go back to import control law, other structural changes that have been introduced in 1978. Or in other words, continue the existing economic policies, but as a contingency measures, you can increase money supply. So that's the first genre of economic strategy. This is a temporary event, and it will automatically kind of revive at some point, but some contingency measures can be taken, but you have to move back to former neoliberal economic policies when the crisis is subdued or when the crisis is kind of come to some kind of conclusion. The second genre of economics, the argument, which we can found to a certain extent in the present government. And the present government thinks that we have to continue with the existing policy framework or the policy paradigm that was introduced in 1978, the so-called open economic policy. But there are certain issues and problems that we must address, and in that sense, we can get some of the lessons from 1960-1977 period, that is import substitution period, and we can have some kind of hybrid system to be adopted in order to resolve the economic crisis, including the crisis of the COVID-19. That was the second genre of economic strategy. And the third genre, which is not that popular, with I would say I share it. The third genre of economic strategy posits that COVID-19 is basically an urban phenomenon. And it also assumes that the viruses may not end with the COVID-19. Because what we can see is when we look at the origin of the crisis, particularly in the Wuhan district in China, one of the main causes of this viral spread of viruses, the beginning of the industrial farming. Now, most of the Wuhan area, you can see a lot of industrial, not only the Chinese, but US, Australian, and other investors. So therefore, COVID-19, like viruses, that was the kind of environmental, ecological problem, which I will talk about later, with this industrial farming. So what I suggest is, because COVID-19 and the spread in viral is basically urban, we must try to develop an economy which is basically centered on 35,000 villages in the country. So that should be the basis of our political and our economic structure in the future if you really want to face the crisis situation in the future. The second thing I would like to, we need a new structure. Now, for example, when we look at the mainstream economics, particularly I think the Chamber of Commerce person, Franklin Amarasinghe, Anura can correct me if it is not
Franklin Amarasinghe said, we must allow the government, not we, the government should allow companies to retrench freely its workforce. So in other words, reduction of workforce. Not only that, he argued in his daily FT article, he argued that companies will allow to not to pay for the EPF contribution. EPF contribution, some kind of moratorium should be given. So like that. And what we can see is they are mainly arguing, definitely, go back to the neoliberal economic policies with more strong determination, especially introducing the so-called labor market flexibilization programs. So what I can say is there is a very big distinction today all over the world: work, management, and ownership. These are three different areas. In some cases, management and ownership may overlap, but definitely we can see clear distinction between these three. So what I'm suggesting is what the third genre suggests is this distinction should be avoided or should be ended. In other words, the workers, the people who work, should be allowed to control the factories under worker control situation. It is not impossible. If you look at one of the biggest tire manufacturing company in Mexico, which was a branch of German multinational tire company, in 2004, after 1,300 days of strike, they decided to capture the factory and to control and to increase the and to start the production under workers' management. And now more than 15 years, it was one of the best, or I would say the best Mexican company, which pays very high wages. It has very big social security scheme, etc., etc. And it produces tires to the American market. So what I'm suggesting is, if we really want to face COVID-like situation, or if we really want to face the economic crisis, which is not caused by COVID, as Harinder says, I think we have to complete structural transformation should be necessary. The third point I would like to emphasize is that we should not, there is some kind of myth that we should orient our economy towards production. That would be fine by words. But the point is, it is not the general production that we should be interested in. We should be interested in producing basically use values. In other words, basically we must produce keeping in mind the local needs of the country, not the international needs of the country. So that's it. In that way, we must put more emphasis on what I called not the food security, but the food autonomy. So I mean, these are the kind of introduction, kind of a structural change, not that just accommodatory reforms in order to face the economic crisis, which is much, much greater than the COVID situation. I think we have to go for a very strong structural thing. Finally, I'll take another 2 minutes. Finally, I said 3 genres. But when I read the recent kind of instructions or policy outline developed by Dr. P.B. Jayasudhara, the President's Secretary, I wonder whether the government is going back to
genre 1, which adopted genre 2 strategies so far, but it seems government is moving back to, because sort of emphasizing or sort of reducing the import control and many other things. If you just read P.V. Jayasundara's outline of policy, I wonder we are more and more moving towards the genre 1 strategy instead of, or rather 1.5 strategy. I think with that I will conclude. Yeah. Oh, thank you, Professor. Hello. Do you guys hear me? Thank you, Professor. ඉතාම හොඳට it's a very composite presentation. පළමුවෙන් අපි දැක්කා මේ කොහොමද මේ අර්බුදය COVID-19 නිසාම හටගත් අර්බුදයක් නෙමෙයි වුණාට ඒක කොහොමද කාලයක් තිස්සේ මේ වාමාංශික පෙරමුණෙන් ඉදිරිපත් කරන අදහස තමයි මේ ධනවාදයේ යමින් තිබෙන අර්බුදයේ කොටසක් හැටියට තමයි මේක ඇති වෙලා තියෙන්නේ කියන එකත් ඊළඟට මේ අර්බුදයේ හමුවේ ප්‍රතිචාර දක්වන විදිහේදී අපි ක්‍රම තුනකට genre ප්‍රභේද තුනක් අනුව කටයුතු ප්‍රතිචාර දක්වන්න පෙළඹෙනවා. ඒකෙන් විශේෂයෙන්ම අපේ ආණ්ඩුව දැන් යමින් ඉන්නේ අතරමැදි තත්ත්වයක වගේ ඉඳලා නැවත අතරමැදි තත්ත්වයක් කියලා කියන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති පිළිගන්න ගමන්ම ඒක ඒ ඔස්සේ යමින් ඉඳලා හැබැයි නැවත ආපසු ඒකේ තියෙන අඩුපාඩු වහගන්න අඩුපාඩු මකා ගන්න ඒවෙන් ඇති කරන පීඩනය තුලනය කරගන්න දේශීය ආර්ථිකය ගැන සහ ආර්ථික ආරක්ෂා කරන ප්‍රොටෙක්ෂනිස්ට් ප්‍රින්සිපල්ස් අනුගමනය කරනවා කියන වගේම එහෙම තත්ත්වයක ඉඳලා නැවතත් සම්පූර්ණ විවෘත ආර්ථික ප්‍රතිපත්ති දක්වා නැවත යන බවක් තමයි මහාචාර්යතුමා කියන්නේ. ඉතින් හරි. ඒ වගේම ලෝක මට්ටමින් සෞඛ්‍ය සහ මූලික බේසික් ෆැසිලිටිස් ගැන එකඟතාවක් ලෝක මට්ටමින් ඇති වෙලා තියෙන බවත් එතුමා කිව්වා. ඒක මම හිතන්නේ හොඳ තත්ත්වයක්. මම මේක සාකච්ඡාවට ගන්න කරුණු ගොඩක් තියෙනවා. හැබැයි මම අපි ඊළඟ ප්‍රසන්ටේෂන්ස් වලට ගිහිල්ලා આવොත් මම හිතන්නේ හොඳ වෙයි. ඔබ දෙපළට තෝරන්න පුළුවන් කවුද ඉස්සෙල්ලා එන්නේ කියලා. Yeah. Hello. Yeah, Dr. Ekanayake, unmute. Another Harindra? Yes, I know. Thank you. පාර්ලිමේන්තුව ස්තුති කරන්න ඕනේ මේ OTI සංවිධානයට මේ සාකච්ඡාව සූදානම් කිරීම ගැන. ඒක කාලීන අවශ්‍යතාවයක් ඉතාම වැදගත්. මම උත්සාහ කරන්නම් මහාචාර්ය සුමනසිරි කතා කරපු දේ කිව් දේ මම එකඟ වෙන වෙලාවට ඒ සම්බන්ධයෙන් නැවත කතා නොකරන්න. මොකද අපිට ඒකට කාලය ඉතුරු කරගත හැකි. මට වෙනස් මතයක් හෝ නැතිනම් සාධක හෝ තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරමින් ඉස්සරහට යන්න. දැන් ගෝලීය ආර්ථිකයේ ගැන විවරණය කරන ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් මේ වාගේ දේවල්, ඒ කියන්නේ මේ වසංගත වගේ දේවල් පරිබාහිර වූ එක්සජනස් ෂොක්ස් හැටියට තමයි ගණන් ගන්නේ. හැබැයි ඉතා පැහැදිලිව පෙනෙනවා මේ ෂොක් එක නැත්නම් මේ වසංගතය නිසා මේ ආර්ථිකය ගෝලීය ආර්ථිකයත් ඊළඟට මේ ශ්‍රී ලංකා ආර්ථිකයත් ඉතා අමාරු තත්යකට වැටුණා කියලා කියන්න බැරි බව.
ඒ නිසා අපි ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරන්නට ඕනේ. දැන් යම් විදියකින් මේ වසංගතය පමණක් නම් මුදින් ක්‍රියාත්මක වෙමින් පැවතිච්ච ආර්ථිකයට මේ වසංගතය නිසා ගැටලුවක් ඇති වුණා නම් එහෙමනම් අපි දකින්නට ඕනේ මේ V shape recovery කියන එක. ඒ කියන්නේ ආර්ථිකය තිබුණ තැනට V අකුරක හැඩයට. ඒ කියන්නේ ඉතා වේගෙන් පල්ලෙහාට ගිහිල්ලා ඉතා වේගෙන් නැවත තිබූ තැනට එන්නට ඕනේ. හැබැයි එහෙම නොවන බවට එහෙම බීමකට තියෙන හැකියාව අඩු බවට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයනුත් එතකොට මල්ටිලැටරල් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංක සංවිධානය වගේ ආයතනත් පිළි අරගෙන තියෙනවා. ඉතින් දැන් වඩා අය කතා කරන්නේ මේ U අකුරක හැඩයට. ඒ කියන්නේ පතුලට වැටිච්චම ටිකක් කල් ගිහින් උඩට එන තත්ත්වයක්. ඕ සමහර විට L අකුර වගේ තියෙන නැවත ගොඩනැගීමක් තමයි සිද්ධ වෙන්න පුළුවන් කියලා. මොකද මේකට හේතු? මේකට හේතු තමයි ගෝලීය ආර්ථිකයේම බරපතල ප්‍රතිවිරෝධතා පහුගිය කාලය තුරම ගොඩනැගිලා තියෙනවා. දැන් ඒවා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන එක වටිනවා මේ වගේ සාකච්ඡාවක්. පළවෙනිම කාරණය තමයි මහාචාර්ය සුමනසිරි මතක් කළා යම් තරමකට ඒ ගැන. ඒ තමයි ආර්ථිකයේ වර්ධන වේගය, ගෝලීය ආර්ථිකය වර්ධනය වෙමින් ගිය ආකාරය සැලකිල්ලට ගැනීම. දැන් මට මතක හැටියට අවුරුදු 2කට විතර ඉස්සර ලෝක බැංක සංවිධානයෙන් කරපු එක අපුරු පර්යේෂණයකින් පෙන්වුම් කළා 1800 ඉඳලා 1950 විතර වෙනකම් 1800 පාදක වර්ෂ බේසිය හැටියට ගත්තොත් ලෝක ආර්ථිකය වර්ධනය වුණේ බොහොම මන්දගාමී විදියට. හැබැයි 1950 පමණ ඉඳලා ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ අවසන් වෙලා මාර්ෂල් ප්ලෑන් ඇවිල්ලා ලෝකය යාර නැවත ගොඩනැගීම කියන තත්ත්වයට එක්ක ඉතා වේගෙන් ලෝක ආර්ථික නිෂ්පාදනය GDP එක ග්ලෝබල් GDP එක වැඩි වෙලා ගියා 2008 වෙනකම්. දැන් මම මහාචාර්යතුමාගේ ඒ කියන්නේ මේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් මම වෙනස් මතයක් දරනවා 2009න් පස්සේ ලෝක ආර්ථිකයේ වර්ධනයක් නැහැ. දැන් ඕක බලපාන්නේ මේ ගණන් මේ statistics can be statistics can be damn lies, no lies and damn lies. However, it depends on the base year. අර 1800 වගේ දීර්ඝ කාලීන විදියට බැලුවොත් 2007න් පස්සේ වර්ධනයක් නැහැ ගෝලීය ආර්ථිකය පුරා. මේක ස්ටැග්නන්ට්. එක තැන පාල් වෙන තත්ත්වයක තමයි ගෝලීය ආර්ථිකය තියෙන්නේ. දැන් ඒක ගුණා කාරණා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගෝලීය ආර්ථිකයට ගාමක බලවේගය සපයන කාරණා දෙකක ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. එකක් තමයි මේ ජනගහනය වර්ධනය වීම ගෝලීය වශයෙන්ම ඒ වේගයේ වර්ධන වේගයේ විශාල අඩුවීමක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි තාක්ෂණ වර්ධනයේ මේ ගෝලීය නිෂ්පාදන ක්‍රියාදාමයන් විශාල වශයෙන් වෙනස් කරන්න පුළුවන්, වැඩි දියුණු කරන්න පුළුවන් විදිහේ මේ නවතාවයන් ඇති උනේ නැහැ. ඔය පහුගිය අවුරුදු 10ක් විතර කාලයක් පුරා. ඒ පළවෙනි කාරණය. දෙවෙනි එක තමයි මම මේ තාම කතා කරන්නේ මේ ප්‍රතිවිරුද්ධතා ගැන. දෙවෙනි එක තමයි ලෝක ගෝලීය ආර්ථිකයේ ආදායම් විෂමතාවයන් ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙලා ගියා. ඉන්කම් ඩිස්පැරිටි. දැන් මෙතන මට ගොඩක් සංඛ්‍යා ලේඛන කියන්න වෙලාවක් නෙමෙයි. නමුත් උදාහරණයක් හැටියට ඔක්ස්ෆර්ඩ් ආයතනයේ මේහා සම්බන්ධ කරන සමීක්ෂණ වාර්තාවේ පෙන්නනවා
2019දී මුළු ලෝකයේම වැඩිම ආදායම් ලබන 100ට ලෝක ජනගහනයෙන් බිලියන 6.9ක් ලබන ආදායම වගේ දෙගුණයක් ලැබුණා කියලා. දැන් මේ කාරණය ගැන තොමස් පිකටි පහුගිය කාලේ ඉතා හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය අයට ඒවා ටිකක් බලන්න පුළුවන්. මේ ආදායමත් හා wealth ධන සම්භාරයේ විශාල වෙනස්කම් ඇති වෙමින් යනවා. දැන් මෙහෙම අති විශාල විදියට පරතරයක් නැති වෙනකොට ඒකෙමුත් බරපතල ප්‍රතිවිරුද්ධතා ඇති වෙනවා ගෝලීය ආර්ථිකය තුළ. තුන්වෙනුව ගෝලීය ආර්ථිකයේ මේ පසුබෑම් ඇති වෙනකොට ඒක ගොඩනංවන්න පොදුවේ පාවිච්චි කළේ මේ කේන්ස්ගේ ඉල්ලුම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියන එක වැඩි කිරීමේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයන් හා මුදල් හා මහ බැංකුව පැත්තෙන් කරන මුදල් නැවීම මාර්ගයෙන්, ඒ කියන්නේ මුදල් සැපයීම වැඩි කිරීම මාර්ගයෙන් ඉල්ලුම වැඩි කළා ආර්ථිකය දියුණු කිරීම. ඒක තමයි අදටත් ලෝකය පුරාම පාවිච්චි කෙරෙන්නේ. දැන් මේ හේතු කරගෙනම ණය බර, ගෝලීය ණය බර අති විශාල විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට ගෝලීය ණය බර ගෝලීය ආර්ථිකයේ වටිනාකම වගේ 322ක් විතර වැඩි වෙලා. දැන් මෙහෙම ණය බර වැඩි වෙනකොට වෙන ඒ තමයි ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. මොකද ආය ආපහු ගෙවනවායි කියලා කියන්නේ ආර්ථිකයක තියෙන සම්පත් මේ එදින්දා නිෂ්පාදන කටයුතු වලට දාන්නේ නැතුව එළියට ඇදලා ණය සෙටල් කරන්න පාවිච්චි කරන එක. දැන් මේක තව බරපතල තත්ත්වයක්. මේවා මේ කලින් තිබිච්ච ඒවා නෙවෙයි, මෑත කාලේ වෙනකොට මේ ප්‍රතිවිරුද්ධතා විශාල වශයෙන් වැඩි වෙච්ච දේවල්. අවසාන කාරණය තමයි මේ global warming හා මේ environmental issues. ඒ කියන්නේ මේ පරිසර විනාශය හා මේ අදාළ ගැටලු. ඉතින් මේ කාරණා හතර බලන නිසා අපිට කියන්න බෑ කොයි විදිහකටවත් මේවා මේ global economic system එකට, කියන්නේ ගෝලීය ආර්ථික පද්ධතියට පරිබාහිරව වෙන exogenous දේවල් කියලා ගණන් ගන්න බෑ. එතකොට මේ COVID-19 උනේ එකපාරටම මිනිස්සුන්ට ලෝකෙ පුරාම ලංකාවෙත් ඇතුළුව වැඩට යන්න බැරි වුණා. දැන් වැඩට යන්න බැරි වුණාම මොකද ඊළඟ දේ? පඩි නැහැ. ඒ වැඩට යන්න බැරි වීම නිසා ආර්ථික නිෂ්පාදනය යන හිටියා. පඩි නැති නිසා බඩු මිලදී ගන්නත් බෑ. දැන් එහෙනම් මිනිස්සු දැන් ආපහු මේ ලොක්ඩවුන් අතර වෙලා වැඩට ගියාම පඩි හම්බ වෙලා ඉල්ලුම වැඩි වුණාම ආර්ථිකය තිබ්බ තැනට එයිද කියලා අපිට අහන්න පුළුවන්. හැබැයි අතරේ තව දේවල් ගොඩක් වෙනවා. දැන් මේ විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ පෞද්ගලික අංශයේ බොහෝ කාලයක් වැඩ කරපු කෙනෙක් හැටියට මම දන්න කොහොමද ඒක වෙන්නේ නැහැ. ඒක තමයි දැන් මාසයක් කර්මාන්ත ආයතනයක් ලොකු හෝ කුඩා ඒකඩයක් වෙන්න පුළුවන්. මාසයක් උහලා තිබ්බොත් අවුරුද්දක මුළු ආදායමෙන් 8.5ක් නැති වෙනවා. ඒකට gross amount එකක් හැටියට you are losing 8.5% of your total revenue. දැන් මාස දෙකක් වහලා තිබුණොත් 17ක් නැති වෙනවා. හැබැයි ඉතින් සමහර යෙදවුමුත් සල්ලි දීලා ගන්න නැති හින්දා ඒව අඩු වෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ස්ථිර ගෙවීම් තියෙනවානේ. රෙන්ට් ගෙවන්න ඕනේ. බදු කුලි කලින් ගත්ත ණය ගෙවන්න ඕනේ. හරි.
දැන් එහෙම වෙච්ච ඒවාට මිනිස්සුන්ට වැඩට යන්න පුළුවන් වුණාට වැඩ පටන් ගන්න විදිහක් නැහැ. දැන් ඒ නිසා ආර්ථිකය අර V shape එකට නැගලා එන්නේ නැහැ. දැන් දියුණු රටවල් වල ආර්ථිකය අපට වඩා ශක්තිමත් රටවල් වල ස්ටිමියුලස් එක විශාල වශයෙන් කළා නම් එතකොට ඔය ප්‍රතිපාකේ අඩු වෙනවා. හැබැයි ලංකාවේ ස්ටිමියුලස් කරන්න ආණ්ඩුවට මුදල් නැහැ. මේ දිනදා කටයුතු වලටත් ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන තැනක නේ ඉන්නේ. ඊළඟට ණය බර ඉතා වැඩි නිසා අලුතෙන් ණය ගන්නත් බැහැ. ඒ නිසා කෙරෙක්ම ස්ටිමියුලස් එකක් නැහැ අතවල. දැනට මහ බැංකුව හරහා පොඩි පොඩි සහනවල් ලබා දුන්නට ඒකෙන් මහ විශාල බලපෑමක් ඇති කරෙන්නේ නැහැ. ආර්ථිකයට ගොඩ එන්න බෑ. අනික් කාරණය තමයි අපි ගෝලීය ආර්ථිකයට තියෙන විශාල සම්බන්ධතාවය. ඒ නිසාම තමයි මේ අපි කියනවා මේ සමහරු කතා කරනවා මේ අන්ප්ලග් කරන්න ඕනේ කියලා. අපි ගෝලීය ආර්ථිකයෙන් අන්ප්ලග් කරන්න ඕනේ. අන්ප්ලග් කරන්නේ කොහොමද කියලා බලමු. ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් 30%ක්ම ආයාත හා නිර්යාත. ඒකට කෙලින්ම ලෝක පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා. ඊට අමතරව බොහෝ දෙනා ගණන් නොගන්න දේවල් තියෙනවා. ඒවා තමයි මේ පිටරට ගිය ශ්‍රමිකයෝ අපට එවන මුදල් දල ජාතික නිෂ්පාදකයත් එක්ක සැසඳුවාම 8% විතර තියෙනවා. සංචාරක ව්‍යාපාරය එක්ක ගණන් ගත්තම තවත් 4% විතර තියෙනවා. ඊළඟට වාර්ෂිකව අපි විදේශ වලින් ගන්න ණය ගත්තම ඒකත් දල ජාතික ආදායමෙන් 5%ක්. දැන් එතකොට මේ ගණන් ගන්න පුළුවන් දේවල් වලින් අපේ ආර්ථිකයේ 50% විතර ගෝලීය ආර්ථිකයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට තාක්ෂණය අධ්‍යාපනය වාගේ දේවල් එහෙමත් ගත්තොත් දැන් උදාහරණයක් ගත්තහම අපේ මේ විද්වත් පැනලේ ඉන්න සියලුම දෙනාම පිටරටවල ගිහිල්ලා ඉගෙන ගත්තා ලංකාවේ අධ්‍යාපනයේ සමතරව. ඔය තමයි යථාර්ථය. ඉතින් ඒ නිසා මේ අන්ප්ලග් කිරීමක් ප්‍රායෝගික බව මට පේන්නේ නැහැ. කෙසේ වෙතත් ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන අපිට පුළුවන් මේ මොකද මේ මම මෙතෙන්ද කියන්න ඕනේ ආර්ථික විද්‍යාව විශේෂයෙන් ආර්ථික කළමනාකාරය කියන එක ගැන මේ පරිශන කරන්න හරි අමාරු වෙන්නේ. මොකද මේ ජීවත් වෙන දෙයක් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒකේම අනිත් පැත්ත තමයි හුඟක් වෙලාවට මේ ප්‍රබෝන් පාලක පන්තිය අපි කියන විද්වතුන්ගේ තියෙන මේ අයිඩියොලොජි එක උඩ තමයි ආර්ථිකය මෙහෙර වෙන්නේ. ඒකට ආර්ථිකය දුවන්නේ ඒ විදිහට. මේ ඉන්ටර්නෙට් ඉන්දහස්ව දුවලා කියලා හොයන්න විදිහක් නැහැ. දැන් අද තියෙන තත්ත්වයේ උඩ එතකොට අපිට කියන්න පුළුවන් එකම දේ තමයි මෙහෙම දේවල් කරොත් හොඳයිද කියලා. ඉතින් මට හිතන දේ තමයි අපි ඉස්සරහට යන්න නම් මෙතෙක් නොකරපු දේවල් ගොඩක් තියෙනවා. දැන් ඒකට අවශ්‍ය මේ රිෆෝම්ස් ඒ කියන්නේ වෙනස් කිරීම මොන විදිහට වෙන්න ඕනේද? දේශපාලන ප්‍රවාහයන් මොන විදිහට යන්න ඕනේද කියන එක තාත් කාරණයක්. මම ඒ ගැන මෙතනදී මේ වෙලාවේ කියන්න හදන්නේ නැහැ. නමුත් කොහෙද යා යුද්ධය කියලා මට හිතෙනවා. මට හිතෙන්නේ මම පටන් ගන්න බොහොම සරල තැනකින්. ඒක තමයි මේ ලංකාවේ වැඩියෙන්ම තියෙන දේවල්. මොනවද වැඩියෙන්ම තියෙන්නේ? අපිට තියෙන ශ්‍රමය. තාමත් කාන්තා පක්ෂයක් ගත්තොත් ශ්‍රම හමුදාවට සහභාගී වෙන්නේ 30% විතර ප්‍රමාණයක්. ශිෂ්‍යෝ විශාල වශයෙන් unemployed තත්වයක ඉන්නේ. ඉතින් මේ වගේ ශ්‍රමය විශාල වශයෙන් අපිට ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. අපිට වැඩි ඉඩම් නැහැ. හැබැයි අපිට වැස්ස ගොඩාක් තියෙනවා වතුර.
අපිට ඉරේලිය අවුරුද්ද පුරාම තියෙනවා. අපිට හුලං තියෙනවා. අපිට වටේට මුහුදක් තියෙනවා. අපේ මුහුදු කලාපය මං හිතන්නේ හරින්ද්‍ර කිලෝමීටර් 200ක්ද කොහෙද නේද ලංකාව වටේ. ලංකාවේ භූමිය වගේ 7 ගුණයක්. ඉතින් අති විශාල ප්‍රමාණයක්. දැන් මේවා ප්‍රයෝජනයට ගන්නට හැකි විදියට ආර්ථිකය හරවා ගැනීම තමයි මං හිතන්නේ හරිම අවත. මොකද අර ෂොක් එකක් වෙලා ඉබේ හරියන තැනක නෙවෙයි අපි ඉන්නේ. අපි තීරණ අරගෙන හරි පැත්තට යන්න ඕනේ. එතනදී විශේෂයෙන්ම සුළු පරිමාණ නිෂ්පාදන සම්බන්ධයෙන් ඒවට සහභාගී වෙන පිරිස් බලගැන්වෙන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. දැන් ඒක අපි හොඳට දැක්කා පහුගිය දවස්වල මේ අපිට වයන එළවලු ටික පළතුරු ටික හරියට ගන්න ක්‍රමයක් නැහැ. ඒ මොකද ගන්න කෙනාට කිසි අවබෝධයක් නැහැ. කොහෙ තියනවද කවුද හදන්නේ කොච්චර වියදම් ගියාද ඒ කිසි දෙයක් දන්නේ නැහැ. පොහොර බෙදා ගන්න බෑ අවශ්‍ය තරමට නැහැ. දැන් මේවා අර ඒ ස්තරයන් වල ඉන්න ජන කොටස් බලගැන්වෙන ඒ වෙන රාමු හදාගන්න පුළුවන් නම් විශාල වෙනසක් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අවසාන වශයෙන් කියන්නට ඕන නිසා මගේ මේක තමයි මේ අද තියෙන ප්‍රශ්නය වසංගතය පිළිබඳ ප්‍රශ්නයකට වඩා ගෝලීය ආර්ථිකයේ හා ශ්‍රී ලංකා ආර්ථිකයේ තිබුණු අතිවිශාල ප්‍රතිවිරෝධතා මතු කරපු ආසන්න හේතුව තමයි ප්‍රොක්සිමට් කෝස් එක තමයි මේ වසංගතය. මේ වසංගතයෙන් එහාට ඉබේ සමතුලිතතාවයට පත්වෙන ආර්ථිකයක් අපේ රටේවත් ගෝලීය වශයෙන්වත් ඇත්තේ නැහැ. නමුත් ගෝලීය වශයෙන් ඉතින් අපි මොනවද කරන්න පුළුවන්? අපිට අපේ රටේ කරන්න පුළුවන් දේ තමයි අපිට වැඩි බහුලවම තියෙන සම්පත් වැඩිපුර යොදා ගන්න විධි ක්‍රමයක් හදා ගන්න. ඒ සඳහා මගේ මතය නම් මේ ගඩොල් සිමෙන්ති හා කොන්ක්‍රීට් මත පදනම් වෙච්චි විදේශීය ණය වලින් යොදවලා ගොඩනගන පාරවල් හෝ කුළුණු හෝ වෙන මොනවත් දේවල් වලින් මේ ආර්ථිකය ගොඩනගවන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන එක. එහෙම ආර්ථිකයට නෙමෙයි අපි ආයිත් කියන එක තමයි මගේ මතය. ඒ ඔය ටික තමයි මේ මට දැනට ආරම්භයක් හැටියට කියන්න පුළුවන් හරියද. බොහොම ස්තුතියි. මං විනාඩියකින් ප්‍රධාන කරුණු විතරක් ඉංග්‍රීසියෙන් කියන්න කවුරු හරි ඉන්නවා නම් ඔඩියන්ස් එකේ ඉංග්‍රීසි සිංහලෙන් අමාරු කෙනෙක් ඉන්නවා නම් Dr. Ekanayaka's presentation was basically on the understanding that the crisis in Sri Lanka or in the world was not caused by COVID-19 itself, but it was a manifestation of a larger crisis that the world is in and Sri Lanka is in. And what COVID-19 did was to catalyze it, to accelerate that crisis. Then he went on to say, probably we need to make greater policy changes in order to respond to this situation, and that also that Sri Lanka as a nation cannot gotten unplugged from the world, meaning that there's no journey that you can go alone in this world, but we need to prioritize on sectors where we have potential. And he very nicely mentioned that we have so much of ocean, so much of land, so not so much of land, actually so much of ocean, so much of water, and so much of sunlight, and so much of human potential in terms of labor, where most of the women are still not participating in the labor force, and also
we are sending 1.8 million of our workforce is serving somewhere else, is working abroad. And may I add also to that we have every year we are contributing, the government is recruiting graduates to the government service, and again providing situations of creating a situation of unemployment. As a way out, Doctor suggested that we make fundamental changes in the way we do our economics, moving away from foreign lawn-based constructions, may it be roads or buildings, cement and tar, and then prioritizing our SME sectors where the entrepreneurs are empowered. So that is more like a correctional path than what Professor Liyanage suggested. And with that, so we are already seeing some nice openings for the next round of discussion. And shall we move that to Dr. Vagesh Agunasekara? Thank you. Kamathi Basawa. සිංහලෙන් කතා කරන්න. මේ අයිබෝන් one text initiative සංවිධානයට මම තාම ස්තුතිවන්ත වෙනවා මට මේ කතිකාවතට සහභාගී වෙන්න ආරාධනා කරපු එක ගැන. මහාචාර්යතුමා සහ ડોક્ટર ඒකනායක දෙන්නම ඊටාම වැදගත් දේවල් රාශියක් කිව්වා. මම ඒවට ඊටාම සරල එකතු කිරීම් ටිකක් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි COVID-19 මේ ගෝලීය මහජන සෞඛ්‍ය අර්බුදයක් වුණාට ඒක මේ රටවල් වල ආර්ථිකය සමාජ සහ දේශපාලනය සංවිධානය කරගන්න ආකාරය පිළිබඳ අපිට අර කියන්නේ රියැලිටි චෙක් එකක් කියලා අපිට ලබා දීලා කියනවා. මම එකඟ වෙනවා මේ මහාචාර්යතුමා සහ ආචාර්ය ඒකනායක කියපු කාරණාව මේ දැන් අපි ඉන්න මේ ආර්ථික අර්බුදය කොවිඩ් නිසාම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වුණාට මම හිතන්නේ කොවිඩ් හරියට අර ටිපින් පොයින්ට් එකක් වගේ අපි අව ග්ලාස් එක මේ පෙල්ලලා බලනකොට අන්තිම ග්‍රේන් එකෙන් තමයි ඒක එහා පැත්ත පෙල්ලෙන්නේ. මම හිතන්නේ කොවිඩ් අන්න ඒ වගේ දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්. කාලයක් පුරා මේ ව්‍යුහයේ ඇති ප්‍රශ්න නිසා පැන නගුණු ගැටලු ප්‍රතිරෝධතාවයන් අර පුෂ් කරලා තියෙනවා එජ් එකෙන් එහාට කොවිඩ් ඇවිල්ලා. මේ ගැටලු ගැන මම හිතන්නේ අද වෙනකොට හැම රටකටම කතිකාවතක් තියෙනවා. මම පහුගිය සිකුරාදා බ්‍රහස්පතින්ද සිකුරාදා පැවැත්වුණා චීනයේ ජාතික මහජන සම්මේලනය NPC එක National People's Congress. මම ඒක බලාගෙන හිටියා. ඒක කියන කතාවල් අහගෙන හිටියා. එහිදී චීන අග්‍රාමාත්‍යවරයා පැවසුවා 2020 වර්ෂයේ සෙට් කරපු GDP ටාගට් එක පසුපස චීනය තවදුරටත් යන්නේ නැහැ. ඒ වෙනුවට රට අභ්‍යන්තරයේ තිබෙන ගැටලු, ඒ කියන්නේ රැකියා විරහිතභාවය ගැන ඔහු කතා කරා. දරිද්‍රතාවය ගැන ඔහු කතා කරා. මෙවැනි දේවල් වලට ප්‍රමුඛතාවය දෙන බවක් ඔහු කිව්වා. එතකොට මහාචාර්යතුමා කිව්වා ග්ලෝබල් ඩිස්කෝසස් මේ ගැන තියෙන එවැනි කාරණා 5ක් ඉදිරිපත් කළා ඔහු. ඉතින් මේ අර වෙල්ෆෙයාරිසම් කියන කාරණාව මෙහිදී මේ චීන අග්‍රාමාත්‍යවරයා ඉතාමත් ප්‍රබල ලෙස මතු කරා. ඒ කියන්නේ ඉකොනොමික් ග්‍රෝත් චීනය කියලා ගත්තහම ඉකොනොමික් ග්‍රෝත් ඉලක්ක පසුපස හඹා යන රටක් හැටියට අපිට පේන්නේ. ඒකට මූලිකත්වය දෙන්නේ නැතිව తాවකාලිකව හෝ මේක తాවකාලික මෙෂර් එකක් වෙන්න පුළුවන් සමාජ සුබ සාධනයට වැඩි ප්‍රමුඛත්වයක් දීමට චීනය තීරණය කළා තියෙනවා. යුරෝපයේත් මෙවැනි කතාවල් ගොඩනැගිලා තියෙන්නේ. ෆයිනෑන්ෂල් ටයිම්ස් කියන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් පුවත්පතේ කතුවැකිය දිහා බැලුවොත් අද කාලේ මෙවැනි වෙනස්කම් අපිට පේනවා. බ්‍රිටිෂ් ෆයිනෑන්ෂල් ටයිම්ස් කියන්නේ නව ලිබරල් වාදය සහ අධිගෝලීකරණය නිකන් මේ අපි කියන්නේ ඔළුව උඩ තියන් ඉන්නවා කියලා. අන්න ඒ වගේ කතිකාවතක් සහ ඒ වගේ එවැනි ප්‍රතිපත්ති වලට අනුබල දෙන පුවත්පතක්. මේ පුවත්පත අප්‍රේල් මාසයේ එඩිටෝරියල් එක කියවලා බැලුවොත් inequality redistribution problems ඒ කියන්නේ අසමානතාව සහ මේ ධනවත් පන්තියෙන්
ගත යුතු බදු සහ මේ බදු අය කිරීමේ ක්‍රියාමාර්ග ගැන මෙවැනි සංකල්ප ගැන කතා කරන බවක් අපිට පෙනී යනවා. මොකක් හරි මෙතන උඩු යටිකුරු වීමක් තියෙනවා COVID-19 නැගුණු. ඒ වගේම මේ ඉස්සෙල්ලා මේ ડોක්ටර් ඒකනායක කිව්වා මේ තොමස් පිකටි දැන් ප්‍රංශ 3 දෙනෙක් ඉන්නවානේ සයිඩ්ස් පිකටි සහ ઝાકමන් මේ 3 දෙනාගේ මේ ඔල්ටර්නේටිව් ඉකොනොමික් පර්ස්පෙක්ටිව්ස් මේවත් මේ දැනට මේ ගෝලීය තලයේ මේන් ස්ට්‍රීම් ප්‍රධාන ධාරාවට එමින් පවතිනවා. ඒ වගේම තමයි මේ ඉතාලි සහ ඇමරිකානු සම්භවයකින් පැවතෙන මේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන මරියානා මසුකාටෝ. එයා වර්ල්ඩ් ට්‍රේඩ් ඕගනයිසේෂන් එකේ මම හිතන්නේ ජෙනරල් මීටින් එකේදීත් මෙවැනි දේවල් කිව්වා. මම දකින විදිහට COVID-19 වසංගතයේ පැතිරීම නිසා මේ මහාචාර්යතුමා සහ ආචාර්ය ඒකනායක කියපුවට අමතරව ලෝකයේ ප්‍රධාන ක්‍රියාවලින් දෙකකට මේ වසංගතයේ ඍජුවම අභියෝග කරලා තියෙනවා. ඒවා කඩා වැටෙමින් තිබුණේම තමයි. ඒකින් පළවෙනි කාරණාව තමයි මේ ගෝලීය පාලනය global governance කියන සංකල්පය සහ ජාත්‍යන්තර සහයෝගිතාව international cooperation මේ ක්‍රියාදාමයන් ඒ තරම්ම ශක්තිමත් නැති බව පෙන්වලා දීලා තියෙනවා. මම හිතන්නේ මහාචාර්යතුමත් කිව්වා මේ ජාතික රාජ්‍ය කියන සංකල්පය නැවතත් ඉතාමත් ශක්තිමත් වෙලා තියෙනවා. කුමන ආකාරයේ ජාතික රාජ්‍යයක් වුවත් ජනතාව ඒට කැමති වුවත් නැති වුවත් රාජ්‍ය තමයි මේ වසංගතය මැඩලීමට හැම රටකම ඉදිරිපත් වෙලා තියෙන්නේ. දෙවනි ක්‍රියාවලිය මම දකින හැටියට මේ කොවිඩ් බලපෑමක් ඇති කරලා තියෙන එක තමයි මේ අධිගෝලීකරණය වටා බැඳිලා තියෙන අපේ ජාතික ආර්ථිකය. අපි දන්නවා මේ ආචාර්ය ඒකනායකත්ව දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ශ්‍රම විභේදනය international division of labor මත පදනම් වුණු සැපයුම් දාම ජාලාවක් අතර තමයි මේ ජාතික ආර්ථිකය අපේ සහ අනිත් රටවල් වල රැඳිලා පවතින්නේ. ඒක ගිලිහි යන බවක් අපිට తాවකාලිකව හෝ දැනලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මිනිසුන්ගේ සහ භාණ්ඩවල සංචලනයට සීමා පැනවිලා තියෙනවා. සංවර්ධිත රටවල කඩසාප්පු වැහිලා අද වෙනකොට ඒ අය භාණ්ඩවලට දීලා තියෙන ඇනුම් ඕඩර්ස් කැන්සල් කරලා තියෙනවා. ඉතින් ඕඩර්ස් කැන්සල් කරලා තියෙන නිසා අපේ වගේ රටවල් වල මේ අපනයන හිට නිෂ්පාදනය කරන භාණ්ඩ මේ අපනයන ක්‍රියාවලින් తాවකාලිකව හෝ නතර වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි අපනයනය කරන්න භාණ්ඩ වලට raw materials අපි ගන්නේ චීනය වගේ රටවල් වලින්. ඉතින් චීනෙත් කර්මාන්ත ශාලා අඩපණ වෙලා තියෙන නිසා raw materials අපිට ගන්න අමාරු වෙලා තියෙනවා. මේකට අපි කියන්නේ ඩොමිනෝ ඉෆෙක්ට් කියලානේ. මේ සැපයුම් ජාලාවේ එකකට එකක් සම්බන්ධයි. ඉතින් කොරෝනා වසංගතේ හැම රටකටම බලපෑම් කරන නිසා මේ සැපයුම් ජාලයේ සෑම කොටසක්ම අඩපණ වෙලා තියෙන හැම නැත්නම් සම්පූර්ණයෙන් අක්‍රිය වෙලා තියෙනවද වෙනකොට. මේ ගෝලීය තලයේ වෙළඳපොළ ක්‍රියාකාරකම් සීමා වී ඇති නිසා අර ડોක්ටර් ඒකනායක කිව්වා වගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රැකියා හිමි වෙලා තියෙනවා. තමන් නිෂ්පාදනය කරන දේවල් විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ඊටාත්ම අසරණ තත්වයකට ඇද වැටිලා තියෙනවා. අපි ශ්‍රී ලංකාව දිහා බැලුවොත් අපිට තියෙන්නේ ආනයනික භාණ්ඩ මත යැපෙන සහ ණය මත දුවන අධිපාරිභෝගීකරණයකට ලක් වුණු ආර්ථික ව්‍යුහයක්. COVID-19 මේට ඍජුවම ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මේ අවස්ථාවේ මේ කාලය තුල අපිට තදින්ම වැදිලා තියෙන බඩටනේ. ඒ කියන්නේ මේ තදින්ම දැනලා තියෙන අවශ්‍යතාවයන් තමයි ආහාර, ඖෂධ සහ ඉන්ධන කියන මේ තුන. back to basics. හරිද? මේ සියල්ල අපි ආනයනය කරන දේවල් අද වෙනකොට. ඒවා ආනයනය කරන රටවල කර්මාන්ත ශාලාවල එක්ක වැහිලා නැත්නම් අක්‍රිය වෙලා ඒවා මිලදී ගැනීමට අපිට අපහසු වෙලා තියෙනවා. මෙතන බලපාන අනිත් කාරණාව තමයි විදේශ විනිමය. ආනයන මිලදී ගන්න නම් අපිට විදේශ විනිමය සංචිතය හොඳ මට්ටමක තිබිය යුතුයි. ඒත්
අපේ ලංකාවේ භාණ්ඩාගාරයේ සතු විදේශ විනිමය සංචිතය අද එන්නම අඩු වෙන තත්ත්වයක තමයි පවතින්නේ. මේ ගැටලුව නිසා ආනයනික භාණ්ඩ සීමා කිරීමට තාවකාලිකව රජය තීරණයක් ගත්තා. මම මෙතන විශාල ප්‍රශ්නයක් දකිනවා ඇත්තටම. පිටරටින් ගෙනෙන ආහාර එහෙම නැත්නම් ආනයනික ආහාර මත යැපීම පරුප්පු ඇටේ සිට ලුණු ගෙඩිය දක්වා ආනයනය කිරීම මේ ක්‍රියාවලියට අපේ ෆුඩ් ඉම්පෝර්ට් බිල් එක විතරක් වර්ෂයකට ඩොලර් බිලියන 2ක් විතර වෙනවා. මේක ඉතාම විශාල විදේශ විනිමය ප්‍රමාණයක්. අපි ඩොලර් මිලියන 300ක විතර පාම් පිටි, සීනි, තිරිඟු සහ කිරිපිටි ආනයනය කරනවා. 2005 ඉඳලා 2019 දක්වා ආහාර අපනයනය අපේ රටේ 3 ගුණයකින් ආනයනය 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකාව වගේ අපිට ලොකු ඉඩම් ප්‍රමාණයක් නැතත් සරු පසක් තිබෙන හොඳ දේශගුණයක් තිබෙන රටක් ආහාර ආනයනයට මෙහෙම ඇබ්බැහි වෙන්නේ කොහොමද කියලා අපිට හිතන්න පටන් ගන්න වෙනවා. සමහරු මේට දෙන පිළිතුරක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයකින් අහුවතින් යාලා කියනවා ශ්‍රී ලංකාව මේ කෘෂිකාර්මික ආර්ථිකයේ සිට සේවා ආර්ථිකයක් දෙසට සංක්‍රමණය වුණා. ඒ කියන්නේ අපේ පරිණාමයක් වෙලා තියෙනවා කියලා ගනිකන් හොඳ දෙයක් ඉවොලියුෂන් එකක් වගේ අපි කතා කරන්නේ. මම සේවාර්ථිකේ කවදාවත් වරදක් දකින්නේ නැහැ. එහෙත් කෘෂිකර්මය නොසලකා හැර සේවාවන් පමණක් ශක්තිමත් කරන ප්‍රතිපත්තියකට එකතු වෙන්න අමාරුයි. විශේෂයෙන් ලංකාව වගේ රටකට. සමහරු නගන තර්කයක් තමයි මෙතන කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක. ඒ කියන්නේ ඩේවිඩ් රිකාඩෝ වැනි ආර්ථික විද්‍යාඥයින් කියලා තියෙනවා මේ සංකල්පය ගැන. ඒ කියන්නේ ඉන්දියාව වගේ විශාල රටක්, භූමිය විශාල වශයෙන් තියෙන රටක් ලුණු නිෂ්පාදනය ඉතා පහසුවෙන් කරලා ඒක අපිට ලාභයට විකුණන්න පුළුවන් නම් ඇයි ලංකාවේ ලුණු අවන්න අවශ්‍යතාවය? එහෙම අහනවනේ. අයි අපි මේකට තව ශ්‍රමය සහ ධනය වැය කරන්නේ. මේ වගේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ සමහර භාණ්ඩවලට මට හිතා ගන්න පුළුවන් මේක අදාළ විය හැකි. එහෙත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මේ සංකල්පය භාවිතා කිරීම ඥානවන්තද කියන ප්‍රශ්නය දැනට මට තියෙනවා. ඒත් මේ වර්තමානයේ අපිට ඇවිල්ලා තියෙන මේ කැෂ් ෆ්ලෝ ප්‍රොබ්ලම් එක මේ අපේ රජයට ඇවිල්ලා තියෙන බැලන්ස් ඔෆ් පේමන්ට් ප්‍රශ්නෙට මූලික වන්නේ මට පේන හැටියට මේ ආනයනය මත යැපෙන සේවාර්ථිකයයි. මේන් විශාල ප්‍රමාණයක් අපි ආහාර ආනයනය කරන්න වැය කරනවා. මට හිතෙනවා මෙතන දේශීය කෘෂි කර්මාන්තය ශක්තිමත් කරොත් අර මහාචාර්යතුමා කිව්වා වගේ ප්‍රොඩක්ෂන් කියන්නේ ඕනෑම විදිහක ප්‍රොඩක්ෂන් නෙවෙයි අපිට අවශ්‍ය. ඒක අපි හොඳ හැටි මේ long term trends අපි බලලා අපිට අවශ්‍ය දේවල් මෙහි නිෂ්පාදනය කරගන්න පුළුවන් ලෙවල් එකකට එනවා නම් මේක යම්තා දුරකට රිකවර් කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. COVID-19 නිසා අපිට පේන තවත් දුර්වලතාවයක් තමයි මේ සැලසුම් සහගත මැනුෆැක්චරින් මොඩල් එකක් එහෙම නැත්නම් කර්මාන්තකරණය කරා යෑමේ ආකෘතියක් ලංකාව සතුව නැති බව. මේක මට ලොකු අඩුවක් විදිහට තමයි පේන්නේ. මම කියන්නේ නෑ සෑම මහා පරිමාණ කර්මාන්තයක්ම මේ රටේ කළ යුතුයි කියලා. ඒ මතින් නෙවෙයි මම ඉන්නේ. ඒ වුණාට අපි වැනි පොඩි රටකට ලයිට් ඉන්ඩස්ට්‍රීස් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ පුනර්ජනනීය බලශක්තිය වටා රිනියුවබල් එනර්ජි ආචාර්ය ඒකනායක කිව්වා ඉස්සෙල්ලා අපේ වටේටම තියෙන මුහුද අවුරුද්ද පුරා එළිය වැටෙනවා මේ හිරු එළිය ලැබෙනවා ජලය තියෙනවා. ඉතින් මේවයින් රිනියුවබල් එනර්ජි ආශ්‍රිත කර්මාන්ත සඳහා ආයෝජනයක් සහ අනුග්‍රහයක් ලබා දිය යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි තිරසර කෘෂි සහ දීවර කර්මාන්තයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි මෙතනදී හුඟක් කටි කතා කරන දෙයක් තමයි මේ FDI foreign direct investment කියන දේ ගැන. මේ සඳහා මෙවැනි ඉන්ඩස්ට්‍රියල් මොඩල් එකකට ලයිට් ඉන්ඩස්ට්‍රීස් ඒ වගේම අපි කියන්නේ environmentally friendly industries වලට අපිට foreign direct investments යොදා ගන්න පුළුවන්. ඒ නමුත් foreign direct investments
වල තියෙන කොන්දේසි අපේ රටේ සුදුසු ආකාරයකට එම ආයෝජකයන් සමග සම්මුති වලට එළඹෙනකොට ඒ agreement study කරලා අපේ රටට වාසි වෙන විදියට ඒවා අපේ පැත්තට හරව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද අපි foreign direct investments කියන එක මේ අවස්ථාවේදී ප්‍රොමෝට් කරාට දැනට අපේ තියෙන FDI මොඩල් එකෙන් ලංකාවට ලැබෙන වාසි මොනවද කියලා අපිට හරියටම කියාගන්න තේරෙන්නේ නැහැ. අපේ ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එක දිහා බැලුවාම අද වෙනකොට අපේ ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රි එක විශාල මෑන් පවර් ඉන්ඩස්ට්‍රි එකක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. ඒකෙන් අපිට යන ලොකුම වාසිය තමයි රැකියා ප්‍රශ්නෙට විසඳුමක් දෙන එක. ඒ වගේම තමයි දැනට ලැබිලා තියෙන විශාල ආයෝජන කන්ස්ට්‍රක්ෂන් වලට ලෝටස් ටවර් ඒ වගේ තව ගොඩක් තියෙනවා. මේවට ලංකාවෙන් සපයන්නේ මොනවද? හුඟක් වෙලාවට බලනකොට පස් ටික විතරයි. ඒ බිල්ඩින් හදන්න පස් ටික විතරයි. ඒ ඇනවත් ඒවට ගහන ඇන සොයිබ කිසි දෙයක් ලංකාවෙන් එනවද කියන ප්‍රශ්නේ මෙතන අපි අහන්න ඕනේ. රජය විසින් මේ වැනි ආයෝජන සඳහා රුකුලක් දෙන එක මේක අපේ ආර්ථික ප්‍රතිපත්තියට ඇතුළත් කරන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙවැනි මේ FDI සමග එන කොන්දේසි ගැන අපි තාම සූක්ෂම ලෙස හිතලා බලලා අපිට ඒවයින් මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වාසි ලැබෙනවද කියන එක අපිට බලන්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශයට යම් ආයෝජනයක් කරන්න රජය විසින් යම් රුකුලක් ලබා දෙනවාද ඒ පෞද්ගලික අංශය විසින් රජයට නැවත ලබා දිය යුතුයි කියලා මතයක් දැනට ගොඩ නැගිලා තියෙනවා. අර මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ඉතාලි ජාතික මරියානා මැසුකාටෝ කියන ආර්ථික විද්‍යාඥවරිය කියන්නේ අපි ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන විශාල ව්‍යාපාර දිහා බැලුවොත් eBay, Amazon, Tesla වැනි ව්‍යාපාර දිහා බැලුවාම ඒ ව්‍යාපාරයේ ව්‍යවසායකයන් සීඝ්‍රයෙන් දියුණු වෙලා තියෙන රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නිසා. ඉතින් එම රාජ්‍ය අනුග්‍රහය ලැබුණා නම් ඒක ආපසු ගෙවන්න එපයි. ඉතින් එයාලටම ටැක්ස් කට්ස් දීදී එයාලගේම සල්ලි බර්මියුඩා, ස්විට්සර්ලන්ඩ්, සිංගප්පූර් එවැනි ටැක්ස් හේවන්ස් කියලා කියනවා. ඒවයි හංගන්න ඉඩ දෙන එක මං හිතන්නේ නැහැ ඒ වගේ මොඩල් එකකට අපි ආයුතුයි කියලා. ඊට පස්සේ මට තව කරුණු දෙකක් කියන්න තියෙනවා මම අවසන් කරන්න. මේ after covid recovery එකේදී අපිට බලන්න ඕන එක මේ point එකක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය වර්තමානයේ බර වෙලා තියෙනවා බටහිර රටවල් දෙසට විශාල වශයෙන්. අපේ රටේ ඇඟලුම් කර්මාන්තයේ 40%ක් විතර බයස්ලා ඉන්න බටහිර රටවල්. සංචාරක කර්මාන්තය ගත්තොත් 50%ක් විතර ටුවරිස්ට්ලා ඉන්නේ බටහිර රටවල් වල. හැබැයි අපි ආර්ථික සමස්තයක් හැටියට ගත්තාම අපේ කැෂ් ෆ්ලෝ එක කොහෙන්ද එන්නේ කියලා බලුවාම බටහිර රටවල් වලින් එන්නේ 3න් 1යි. එතකොට එහෙමනම් කියන්නේ 20 අවුරුද්දට අපි ගණන් හදලා බැලුවොත් ඩොලර් බිලියන 8ක් විතර තමයි බටහිර රටවල් වලින් අපිට එන්න පුළුවන් එන්න තියෙන්නේ. එතකොට දැන් එහෙම යථාර්ථයක් තියෙනකොට බටහිර රටවල් වලට පමණක් ප්‍රමුඛතාවය දීලා අපි ඉකොනොමික් පොලිසි එකක් හදන එක හරියද? දැන් සංකල්පයක් තියෙනවා රයිසිං ඒෂියා ආසියාතික රටවල් ඊටාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒවයි මධ්‍යම පන්ති ඊටාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනේ එතකොට අපේ ආර්ථිකය ආසියාව පැත්තටත් නැඹුරුවක් දක්වන්න. බංග්ලාදේශ වැනි රටවල් දිහා බැලුවාම ඊටාම ශීඝ්‍රයෙන් ජනගහනය වර්ධනය වෙනවා. මොනම රටවල් වලද ජනගහනය වර්ධනය වෙන්නේ? යාලට මොන වගේ භාණ්ඩද අවශ්‍ය? එවැනි සැලසුම් සහගත ප්‍රතිපත්තියකට අපි ආයුතුයි කියලා තමයි මම හිතන්නේ. තව එක කරුණක් කියන්න ඕනේ මේ අවසන් කරන්න ඉස්සෙල්ලා. ඒ තමයි මේ import substitution කියලා මහාචාර්යතුමා කිව්වා මේක global discourses වල මේ import substitution කියන සංකල්පය තියෙනවා. ලංකාවේ දැනට ඇවිල්ලා තියෙන්නේ. මේකට හරි බයයි මිනිස්සු ලංකාවේ. මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් අතර දුර්මතයක් තියෙනවා මේ ප්‍රොටෙක්ෂනිසම් කියන්නේ අර 70 ගණන් වල පාම් පෝලි හාල් පෝලින් කියලා. හැබැයි මම හිතන හැටියට
ප්‍රොටෙක්ෂනිසම් ගැන අපි අන්තවාදීව හිතන්න හොඳ නැහැ. ඒක ගැන මධ්‍යස්ථව හිතන්න ඕනේ. සමහර ආනයනවලට අපි ගහන ටැරිෆ් එක වැඩි කරන්න. එතකොට විදේශ ආයෝජන හිතුමතේට මෙරටට ගෙන්වන්නේ නැතුව රටේ අවශ්‍යතාවය දීර්ඝකාලීන ගමන සහ කෙටි සහ මධ්‍යම කාලීන මේ ආයෝජනයේ වලින් ලැබෙන වාසි ගැන සිතලා අපේ FDI ප්‍රතිපත්තිය සකස් කරන එක. එහෙම නැත්නම් දේශීය කර්මාන්තවලට සබ්සිඩිස් දීලා ඒවා බලගන්නන එක. ඒවා නරක දේවල් නෙමෙයි. ඉතින් මෙවැනි ප්‍රොටෙක්ෂනිස්ට් මෙෂර්ස් චයිනා, මැලේසියා, සවුත් කොරියා, සිංගප්පූර්, වියට්නාම් වැනි මෙවැනි රටවල් අදටත් කරගෙන යනවා. ඒගොල්ලෝ කවදාවත් කරන එක නැවැත්තුවත් නැහැ. මෙවැනි ප්‍රතිපත්ති මේ රටවල් තමන්ගේ කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ආරක්ෂා කරගන්න ඇත්තටම මේ වගේ ප්‍රොටෙක්ෂනිස්ට් මෙෂර්ස් ගන්නවා කියන එක තමයි අපිට පෙනී යන්නේ. අවසාන වශයෙන් මට පේන හැටියට මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් සහ ලෝකවාසීන් වශයෙන් මම හිතන්නේ අපි වැදගත් සම්දිස්ථානයකට එළඹිලා තියෙන්නේ. ලංකාවේ අපිට යන්න වෙලා තියෙනවා මේ ප්‍රෝඇක්ටිව් ක්‍රියාකාරී සහ දිගුකාලීන සහ පරිවර්තනීය ට්‍රාන්ස්ෆෝමටිව් ලොන්ග් ටර්ම් ප්‍රෝඇක්ටිව් මේ තුන තමයි මට කියන්න තියෙන්නේ. මේ තුනෙන් දුවන ජාතික සැලසුම් කරන ප්‍රතිපත්තියකට අපි ආ යුතුයි. භාණ්ඩ ආනයනය සහ ණය මත යැපෙන අධිපාරිභෝගිකත්වයට ඇබ්බැහි වූ සමාජාතික රටාවෙන් මිදීමට අපි අරමුණු කරගත යුතුයි. නිෂ්පාදනය කියන්නේ රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය සහ නවෝත්පාදනය කරා යෑමට නම් අපේ අවධානය මම හිතන හැටියට අරමුණු දෙකකට යොමු කරන්න ඕනේ. එක අරමුණක් තමයි අපේ රටේ පරිධිය ශක්තිමත් කරන්න ඕනේ. මහාචාර්යතුමා කිව්වා වගේ අර මේ 35000ක් තියෙන ගම් ඒකම තමයි උනට මම පරිධිය කියලා මෙතනින් අදහස් කරන්නේ ඊට වඩා ටිකක් පුළුල් දෙයක්. පරිධිය කියලා කියන්නේ අපේ වර්තමාන ආර්ථික මොඩල් එකේ සිටින වැඩ කරන ජනතාව. මේ රටේ පරිධිය වැඩි කොටසක් ඉන්නේ 70%කට ආසන්න වෙන අවිධිමත් ආර්ථිකය තුලයි. පළමු මම හිතන්නේ අපිට සටන් පාටේ වෙන්න ඕනේ පෝස්ට් කොවිඩ් පළමුව පරිධිය. ඒක තමයි අපේ සටන් පාටේ වෙන්න ඕනේ. මොකද පරිධිය ශක්තිමත් කරොත්, පෙරිෆරි එක ශක්තිමත් කරොත් මම හිතන්නේ මුළු රටටම අපිට ටිකක් ඔලුව උස්ස ගන්න පුළුවන් වෙන බව කියන්න පුළුවන්. දෙවෙනි අරමුණ තමයි පරිසරය සුරකින්න සංවර්ධන වැඩපිළිවෙලකට යා යුතුමයි. මොකද කොවිඩ් කියන්නේ අපිට අනපු පොඩි ටොක්කක්. තව ඉස්සරහට මේ ග්ලෝබල් වෝර්මින්, ක්ලයිමට් චේන්ජ් නිසා අපිට ලොකු බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලොකු ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මේ progressive environmental models එක්ක තියෙන economic policies කියන්නේ කොස්ටාරිකා හොඳ රටක් මේ ගැන අධ්‍යයනය කරන්නේ වගේම භූතානය මේ රටවල් වල ජාතික national plans ඇත්තටම කේන්ද්‍ර වෙලා තියෙන්නේ මේ තිරසර පරිසර හිතකාමී සංවර්ධන උපාය මාර්ගය මත. මට හිතෙනවා අපි ඒවෙන් ආදර්ශයක් ගන්න ඕනේ ඉස්සරහට යන්න. ස්තුතියි. බොහොම ස්තුතියි. ගොඩක් කරුණු ඉදිරිපත් කරා. මට දැන් ප්‍රධාන මේ මත ඉදිරිපත් වුණු හින්දා එකපාරටම ප්‍රශ්නයක් අහන්න. ඔබ තුන් දෙනාම බලාපොරොත්තු වෙනවා නේද මේ ජාතික රාජ්‍ය තවදුරටත් ශක්තිමත් විය යුතු ජාතික රාජ්‍ය තමයි අපිව ගලවා ගන්න ඉන්න කෙනා කියලා. මම අන්මියුට් කරන්න උත්සාහ කරනවා. yes hello මම හිතන්නේ අපි ජාතික රාජ්‍ය කියන සංකල්පය ඉදිරිපත් කරනවා කියලා. නමුත් අපි පෙන්වුම් කරේ රාජ්‍ය කියන එක. කිසියම් රටක ජාතික වශයෙන් තියෙන රාජ්‍ය කියන යන්ත්‍රණය ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේදී ඉතාමත් ශක්තිමත් යොදාගත හැකි අවයවයක්. ඒක හැම රටකම එහෙමයි. කිසිම රටක් දියුණු වෙලා නැහැ රාජ්‍ය පැත්තකින්. ඒ නිසා තමයි අර බොහොම ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හාජුන් චෑන් එයා පොතක් ලිව්වා මේ අපි කරන්නේ හුඟක් වෙලාවට ඉනිමගෙන් නැගලා ඒකට පයින් ගන්න. මේ ඉනිමග තමයි රාජ්‍ය.
එංගලන්තයේ මේ හැම රටකම සංවර්ධනය කරුවාම ඉතිහාසයේ ඉනිමග තිබුණේ රාජ්‍ය. ඊට පස්සේ අපේකට පයින් ගන්න වෙන මොකක්ද නිසා අනිත් අය ඒක පාවිච්චි කරා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේකෙන් අදහස් කරන්නේ නැහැ අනිතක මේ රාජ්‍ය මේ සාමාන්‍ය ජාතික රාජ්‍යයක් නෙවෙයි. මම නම් මගේ අදහස තියෙන්නේ අර ගම් 35000 මත පදනම් වුණු දේශපාලන ආර්ථික ව්‍යුහයක් තියෙන රාජ්‍යයක්. ඒකට ඒ රාජ්‍ය මම හිතන්නේ හුඟා දුරට අර වගේෂ කියපු විදිහට පෙරිෆරි එකේ රාජ්‍යයක් ඒක. මම හිතන්නේ ඒකේ විදිහට ගත්තාම අද තියෙන රාජ්‍යයට වඩා හුඟා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විය යුතුමයි. මොකද අර ග්‍රාමීය ඒකක හැදෙන්නේ ප්‍රින්සිපල්ස් දෙකක් මත. එකක් තමයි සබ්සිඩියරිටි ප්‍රින්සිපල් එක. ඒ කියන්නේ තීරණ ගැනීම ඒ ආසන්න තැනදීම කරන්න ඕන කියන එක. මේ ආසන්නයේ කරන්න ඕන. අනිත් එක තමයි self determination කියන එක. ස්වයං නිර්ණය කියන එක. ඉතින් මෙන්න මේ විදිහේ අපි අතට ආර්ථිකය ගැන කතා කරනකොට අපි කල්පනා කළ යුතුයි ඕනම ආර්ථිකයකට යන දේශපාලන ව්‍යුහයක් නැහැ. ඒ නිසා අපි වෙනම පරිවර්තන ආර්ථිකයකට යනවා නම් අපි කල්පනා කරන්න ඕනේ මේ තියෙන දේශපාලන ව්‍යුහයක් එක්ක යන්න බෑ. අපිට වෙනම දේශපාලන ව්‍යුහයක් යන්නට ඕනේ. ඉතින් මෙතෙන්දි ප්‍රවේශම් වෙන්න ඕන එක තමයි එක්ක අපිට පුළුවන් අපි හිතන විදිහේ ආර්ථික පරිවර්තනයේ රාජ්‍ය ශක්තිමත් කරලා කරන්න දකුණු කොරියාවේ වියට්නාමයේ චීනයේ විදිහේ රාජ්‍යයක් දාගෙන. එහෙම නැත්තම් පුළුවන් මම මේ කියන වෙනස් විදිහේ රාජ්‍යයකට ගමන් ගැනීමෙන් කරන්න අර ජන සංවිධාන මත පදනම්. ඒතර මේකත් අපේ තේරීමේ එකක් විය යුතුයි. ස්තුතියි. ආචාර්ය go ahead. මට මේ සම්බන්ධයෙන් මෙතනත් තියෙන විශාල ගොඩනැගෙන ප්‍රතිවිරෝධතාවයක් තියෙනවා. ඒක මම මේ සභාවට ගේන්න කැමතියි. ඒක තමයි මේ පළමුව මේ ඔබ සියලු දෙනාම කියන හැටියට ජාතික රාජ්‍ය වඩා ශක්තිමත් වීමේ ප්‍රවණතාවය මේ අද අපු කොවිඩ් එකෙන් ආපු එකක් නෙවෙයි. ඒක මේ 2008-9 අවපාතයේ ඉඳලා රිසෙෂන් ඉඳලාම ශක්තිමත් වෙමින් ආපු එකක්. මොකද ඔය මේ ඒ වගේ අවස්ථාවකදී අර කේන්සියානු ක්‍රමයට ඉල්ලුම වැඩි කරන්නට නම් සමස්ත ඉල්ලුම වැඩි කරන්නට නම් රාජ්‍යයක් තියෙන්න ඕන. මොකද මේ ස්ටිමියුලස් එකක් කරන්න. ෆිස්කල් හා මොනිටරි ස්ටිමියුලස් එකක් කරන්න රාජ්‍යයක් තියෙන්න ඕන. ඒ නිසා රාජ්‍ය ශක්තිමත් වෙමින් ආවා ඒ කාලෙම. දැන් ට්‍රම්ප් ආවට පස්සේ ඇමරිකාවෙන් මොකද කරන්න පුළුවන් තරම් නැවත වරක් ආපහු මේ ආවෘත ආර්ථිකයක් හදන්න උත්සාහ කරන එක. දැන් කොවිඩ් එකේ මොකද වුනේ? මොකක්ද පළවෙනිම ක්‍රියාමාර්ගය ලංකාවේ ගත්තේ? කොවිඩ් එකට මුහුණ දීම සඳහා දේශ සීමාව ඇහුවා. ඒක දේශ සීමාව කියන එකත් ඒ නිසා මේ කල්පවතින යථාර්ථයක්. හැබැයි ප්‍රතිවිරෝධතාවය එන්නේ තාක්ෂණය හරහා. දැන් මේ සාමාන්‍ය ජනතාවත් සැපයුම් දාමයනු ඊළඟට ඉල්ලුමත් ජනතාවගේ දේශ සීමා ඇතුලේ පවතින්නේ නැහැ. දැන් ඒක එන්න වැඩි වෙවි යනවා. දැන් මේ අපි දැන් පාවිච්චි කරන යන්ත්‍රණය ඉතා හොඳ උදාහරණයක්. මම මේ වැඩේම ජාත්‍යන්තර වශයෙන් උත් කරනවා. ඔය විදිහට. ඒ නිසා මේ ප්‍රතිවිරෝධතාවය දිගටම යයි. ඒ නිසා අපි ජාතික රාජ්‍ය ශක්තිමත් වෙනවා හෝ වෙන්න අවශ්‍යයි කියලා කියනකොට අපේ හිතේ ගොඩනගන්න හොඳ නැහැ මේ පළවෙනි ලෝක යුද්ධ කාලේ පාටිකටිකින් පස්සේ නැතිලා ගිය ජාතික රාජ්‍ය විදියට තැනකට අපි ආවොයයි කියලා. එහෙම කරන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ පොඩි පුංචි වෙනසක් කරන්න කැමති මේ මහාචාර්ය සුමනසිරි කියපු එක. ඔව් රාජ්‍ය ස්වභාවය වෙනස් වෙන්නට ඕන.
ඒ වෙනස් වීමේදී අර ග්‍රාම කියන එකට මම කැමති ඒ නිෂ්පාදන කටයුතු වල යෙදෙන බිම්මට්ටමේ කොටස් බලගැන්වෙන ඔවුන්ගේ අදහස් ප්‍රමුඛත්වයට ගෙනෙන රාජ්‍යයක් තමයි එහෙම ක්‍රමයක් තමයි හැදෙන්න ඕන. ඒක තමයි මගේ that is my reaction to what you have posed. Wagisha? මම පොඩි එකතු කිරීමක් කරන්න. අපිට හිතාගන්න පුළුවන් ද ලංකාව කොවිඩ් වලට කොහොම මුහුණ දෙයිද කියලා මේ අපේ පබ්ලික් හෙල්ත් සර්විස් එක තිබුණේ නැත්තම්. ඒ වගේම තමයි අපේ රාජ්‍ය බැංකු තිබුණේ නැත්තම්. මේ අපි කරන දේවල් අද කරන්න පුළුවන්ද? ඉතින් මහාචාර්යතුමා කිව්ව දේවල් වලට සහ ආචාර්ය කෙනා කිව්ව දේවල් වලට මම එකඟ වෙනවා. මේ රාජ්‍ය කියන සංකල්පය කොහෙවත් යන්නේ නැහැ. ඒක මේකෙන් අපිට ඒ රාජ්‍ය කියන සංකල්පේ වැදගත්කම තව තව අවබෝධ වෙලා තියෙනවා. අන්න ඒකයි එකතු කරන්න කැමතියි. ස්තුතියි. මං මේ කැමති අපේ පාර්ටිසිපන්ට්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා මේ platform එකේ මේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් නම් chat එකේ දැම්ම නඩුම ගානේ මට ප්‍රශ්නයක් තියෙනවා කියලා මට මේ ඒකට අවස්ථාව ලබා දෙන්න හරි පුළුවන්. ඒකත් කරන ගමන් මං ඊළඟ ප්‍රශ්නෙට අහන්නම් මේ ඔබ තුම්පලගේ අදහස් වල සමමිතිය ඒකත්වයක් එන තැන තමයි about the periphery. මේ පරිදියේ ගම්වල හෝ නැත්තම් මගහැරුණු ප්‍රජාවන්ගේ පෙරිෆරි එකේ ඒගොල්ලන්ව ඇතුළත් කරගන්න ඕනේ කියන එක. ඉතින් ඒකේ ඒ වගේම තමයි අනිත් පැත්තෙන් එතකොට අපි නිකම්ම ඊට පස්සේ මේ අපිට අපේ ෆුඩ් ඔටෝනොමි මේ ගැන මහාචාර්යතුමා සඳහන් කරා. ඉතින් ඒ එක්ක අපි බැලුවොත් එහෙම මොකක්ද අපේ ප්‍රශ්නේ කියලා. දැන් මම නිකන් කිව්වොත් මේක ආචාර්ය කෙනෙක් මම කතා කරලා තියෙනවා මීට කලිනුත් ලංකාව නිල වශයෙන් අපේ ස්ටැටිස්ටික්ස් බැලුවොත් 144ක් වෙච්ච කෘෂිකාර්මික භූමියක් තියෙන 26ක් 27ක් වෙන depending on the season මේ කෘෂිකර්මයේ නියැලී ප්‍රජාවක් කියන්නේ ශ්‍රම බලකායෙන් 25ක් 26ක් 27ක් සමහර අවස්ථාවලදී කෘෂිකර්මයේ නියැලෙන ලංකාවේ ලොකුම වෙල්ෆෙයාර් පැකේජ් එක ලැබෙන ක්ෂේත්‍රය පොහොර සානාධාරය බීජ කෘෂික රක්ෂණය extension services water and all that ඒව සලකපුවාම ඒ ජාතික ආර්ථිකයට ලබා දෙන 7.8ක දායකත්වයක් ඒත් අර ප්ලාන්ටේෂන් සෙක්ටර් එකත් ඇතුළු වෙයි. එතකොට ඒක දැන් අපි කතා කරනවා නම් ලංකාවේ මාර්ගයේ තියෙන්නේ මේ අපි වඩාත් ඇතුළට නැඹුරු වෙලා අපේ ශක්්‍යතාවන් වඩා නිවැරදි කරගන්න වඩා ශක්්‍යතාවන් වර්ධනය කරගත යුතුයි කියලා. මේ ගැන මොකක්ද ඔබතුමාලට කියන්න තියෙන අපි කොහෙන්ද පටන් ගන්න? එහෙනම් මේ මම yeah you are there right you can start please. ඔබට මම මේ ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් සිටම වැඩ කරන කෙනෙක් නිසා අදටත් වැඩ කරන නිසා මට හිතෙන දේ තමයි අපි සියලුම යෙදවුම් තාක්ෂණයත් ඇතුළුව නිලධාරී තන්ත්‍රය හරහා ගොවි ජනතාවට ලබා දීමේ විධික්‍රමයක් තමයි අනුගමනය කරන්නේ මේ දේශීය කෘෂිකර්මය. To the domestic agriculture, not to the plantation. දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඕනේ දේද දෙන්නේ? ඕනේ වෙලාවටද දෙන්නේ? ඕනේ තරමට දෙනවද? ඉතින් මම ගොඩාක් විස්තර කරන්න ඕනේ නැහැ. හැමදාම ටීවී එක බලපුවම අවසත ඒක ඇහෙනවා. හරි. දැන් ඒ නිසා තමයි මම කියන්නේ අර මේ සුළු පරිමාණ ආර්ථික කටයුතු වල සංවිධානාත්මකව ගත යුතු පියවරවල් ඒ අය බලගැන්වීම මගින්ම තමයි කරන්න වෙන්නේ. හැබැයි
ඊට නව තාක්ෂණයේ අනුබලය දෙන්න වෙනවා. එතකොට ඒ අයගේ සම්පත් මදිකම නිසා සම්පත් අවශ්‍ය වෙනකොට ඒවා රජය මගින් දෙ හැකි. හැබැයි ඒ තීරණය ගන්න පුළුවන් මේ ප්‍රදේශ භාර මන්ත්‍රීවරයාටවත් එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාටවත් පළාත් සභාවේ මන්ත්‍රීවරයාටවත් නැත්නම් ඒ නිලධාරීන්ටත් නෙමෙයි. ඒ තීරණය ගන්නට පුළුවන් වෙන්නේ ඒ අදාළ ඒ කාර්යය නියැලෙන අයටයි. ඒකට තාක්ෂණික උපදෙස් එයාට නැති ඒවා දෙන්න පුළුවන්. අද වෙනකොට අපේ රටේ තියෙන ඉහළ සාක්ෂරතාවය නිසා මේ පණිඩ ගෙන යන්නේ බරපතල අමාරුවක් නැත්තේ නෑ. දැන් එතෙන්ට අපි පරිවර්තනය වෙන්නේ කොහොමද කියන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක තියන්නේ මේ ග්‍රාමීය ආර්ථිකයේ ඉන්න ප්‍රභූස්තරයන් මේ යාන්ත්‍රණයන් සියල්ලම අල්ලගෙන ඉන්නවා. The elites have captured the control of all of these support systems and they don't work. And that's the experience. Even during the curfew times, during the lockout, the system did not work. But we can automate. We can make use of the technology which is available today to a great deal to make these happen, things happen much better. But we have to reduce the interference coming from the bureaucracy and the politicians due to their own vested interest. ඒක තමයි එහෙම කරොත් මං හිතනවා දේශීය කෘෂි කර්මාන්තය මීට වඩා ඉතා ඉහළ තැනකට ගෙනෙන්න පුළුවන් කියලා මම අවසාන වශයෙන් කියන්නේ මේ මම දැනටත් ගොවිතැනේ යෙදෙන කෙනෙක්. එහෙම නැත්නම් මම මේ න්‍යායාත්මකව මේ පොත් කියවලා නෙමෙයි මේ කියන්නේ. ස්තුතියි. මහාචාර්ය සුමන අන්නේ අනුර කියපු එකට මටත් එකතු කරන්න තියෙන ඇත්තට ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේකට හොඳම උදාහරණය තමයි මම කටයුතු කරනවා විශේෂයෙන් උතුරුමැද පළාතේ මහවැලි ජලය ලැබෙන තැන්. ඒ කියන්නේ මහවැලි විශාල ව්‍යාපෘතියෙන් ජලය ලැබෙන. ඒ වගේම තියෙනවා තනි වැව් වලින් ජලය ලැබෙන තැන්. උදාහරණයකට රාජාංගනේ. දැන් බැලුවහම මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර විශාල ව්‍යාපෘතියට සම්බන්ධ වැව් වලින් ජලය ලැබෙන තැන්වල ජලය බෙදීමේ තීන්දුව ගන්න කොළඹ හෝ ඔෆිස් එකේ. ඉතින් ඒ නිසාම ජලය බෙදෙන්නේ කුමන ප්‍රමාණයකින්ද කවදද කියන ප්‍රශ්න සම්පූර්ණ අවුල් වෙනවා අර ගොවිතැනේ තියෙන සම්ප්‍රදායික කාලසටහනට වෙනස්. නමුත් මම නිරන්තරයෙන් යන තැන රාජාංගනේ ගත්තාම රාජාංගනේ ගොවියෝ තමයි තීන්දුව කරන්නේ වතුර බෙදන්නේ කවදද කුමන ප්‍රමාණය. ඒ නිසාම රාජාංගනයේ කෘෂිකාර්මික ක්‍රියාදාමයේ අපිට පේනවා වඩා හොඳ ශක්තිය නිසා තමයි මම හිතන්නේ අර අනුර කියපු විදිහට මේ ගමට මේ බලය දෙන්නට ඕන. මොකද මේ බලය වෙන තැනකින් මේ පරිහරණය කරන්න බෑ. මම හිතන්නේ ගමට ඒ බලය දුන්නොත් ගම දන්නවා කොච්චර වතුර ඕනේ. ඉතින් වතුර පරිහරණයේ යම් ප්‍රශ්න තියෙනවා නම් විද්‍යාත්මක ඒවා ගුරුයොත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අනිත් එක දන්නවා වගා කරන්න ඕන කවදටද කියන එක. ඒක මේ අපිට ඕන හිතෝදිසියට කොළඹින්නම් බෑ කියන්නේ මේ වතුර මෙහෙම දෙන්න. ඒ නිසා තමයි මම හිතන්නේ අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ගම්වල තියෙන vested interest එක සහ bureaucracy එකේ ශක්තිය නැති කරන්න නම් ඒ ගම එහෙම නැත්නම් ඒ ජල ඒකකයේ තියෙන ප්‍රදේශයට ඒ තීරණ ගැනීමේ බලය දෙන ඒක බෑ මේ අපි මෙහි කොළඹ කාණ්ඩුවක් තියාගෙන මේ එහෙම කරන්න බෑ. අරක මත තමයි රාජ්‍ය කියන එක ගොඩ නැගෙන්නේ වෙන්නේ. ඒ නිසා මම නම් යෝජනා කරන්නේ කිසිම විදියකින් මයික්‍රෝ ඒකකය මැක්‍රෝ ඒකකයට යටත් නොවන ව්‍යවස්ථා සම්ප්‍රදායකට ආය යුතුයි. ඩොක්ටර් වගීෂා ඒ ගැන කියන්න ඕනද මොනවත් බෞද්ධ ඇග්‍රෝ සෙක්ටර් මම දන්නවා ඔබතුමියට තියෙනවා පුද්ගලික මම පොඩි දෙයක් කියන්න
එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න පුළුවන් නම් හොඳයි. පොඩි අත්දැකීමක් ෂෙයා කරන්නම්. ඒක තමයි මේ සංගණනය කේන්ද්‍ර වුණු කෘෂිකර්මාන්තයකට අපි යනවා නම් ඒක හොඳයි කියලා ග්‍රාමීය මට්ටමින් මට හිතෙනවා. මේක මේ අපි කරපු පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් මත තමයි මේ මම මේක කතා කරන්නේ. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගේ ගම. ඉතින් දැන් ඒකෙදි ඉස්සෙල්ලාම අපි බලන්නේ සබ්සිස්ටන්ස්. පවුල කොහොමද පවුලේ ආහාර ෆුඩ් ඔටෝනොමි එක කොහොමද ඉස්සෙල්ලාම සුරක්ෂා කරගන්නේ කියලා. ඊට පස්සේ තමයි කමර්ෂල් ඇග්‍රිකල්චර් වලට යනවා නම් ඒක අපි තීරණය කරේ. ඒත් අර හැමෝටම හැම භෝගයම වවන්න නැතුව එක භෝගයක අතිරික්තයකින් නැති විදිහට ඒක ඊටාම කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදීව ගමේ කට්ටිය එක්කහුව වෙලා ඒක කතා කරලා ඒ වගේ තීරණ ගන්න මොඩල් එකක් ඇත්තටම පොඩි ග්‍රාමීය මට්ටමින් ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඒක ඊට වඩා ඒක ස්කේල් අප් කරොත් ඒක කොහොම වේද කියලා කියන්න අමාරුයි. හැබැයි ග්‍රාමීය මට්ටමින් පොඩි ගම්වල මේක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් මොඩල් එක. බොහොම ස්තුතියි. අපි ඔඩියන්ස් එකෙන් ප්‍රශ්න